කියන්නේ උෂ්ණත්වය වැඩි කරන විට ලී චක්‍රීය මූල ධර්මයට අනුව සමතුලිතය තාප අවශෝෂක වන ඉදිරි ප්‍රතික්‍රියාව වේගවත් කිරීම හේතුවෙන් H+ සාන්ද්‍රණය හා OH- සාන්ද්‍රණය වැඩි වේ. එම නිසා හේතුවෙන් ස්නච්චර් එකන ලීජත්‍ය මූලධර්මතාව සමතුලිතතාව වේගවත් කිරීම හේතුවෙන් H+ සාන්ද්‍රණය හා OH- සාන්ද්‍රණය වැඩි වේ. එම නිසා KW වලගේ එක වැඩි කිරීම 10/4යි මවුල වර්ග dm ඍණ 6ට වඩා වැඩි වේ. කොම් පැහැදිලි කරලා දෙන්න. ඍණ 20 සෙල්සියස් 25 මෙන්න මෙයාගේ තියෙන්නේ 25ට උෂ්ණත්වය වැඩි කරපුවම මෙයාගේට වඩා වැඩි වෙනවා. ඒකට හේතුව H+ සාන්ද්‍රණයත් වැඩි වෙනවා OH- සාන්ද්‍රණයත් වැඩි වෙනවා. මේ උෂ්ණත්වයත් එක්ක මේ KCKP ගැන හිතන විදිය මම ඒ වීඩියෝ වලදී කරා මේ දැන් මේකට තරක් කියන්නේ හරි. ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයිනේ. ප්‍රතික්‍රියාවක් තාපදායක වුණාමයි තාප අවශෝෂක වුණාමයි මේ විදිහට හිතන්න ඕනේ. ඒක මම ආපහු මතක් කරන එක ලේසි. මම මොනවද එන්ටර්ප්‍රෙට් කිව්වා. දැන් මේක තාප අවශෝෂකයි ඉදිරි ප්‍රතික්‍රියාව. එතකොට මේ පැත්ත තමයි තාපය කියලා හිතන්න ඕනේ. Q තාපය කියන්නේ H කියලා දැම්මා. එතකොට මේ උෂ්ණත්වය අපි වැඩි කරනවා. ඒ කියන්නේ මේ H කියන වැලියු එක වැඩි කරනවා. එහෙනම් තමයි මම ඒක විතරයි හිතුවේ. එතකොට මේක වැඩි වෙද්දි ඒක අඩු කරගන්න බෑ ලී චක්‍රීය මූල ධර්මයට අනුව. ලී චක්‍රීය මූල ධර්ම කියන්නේ පද්ධතියේ තියෙන වෙනසක් මේ මොන හරි දෙයක් වෙනස් කරද්දී ඒකට විරුද්ධව යන්නේ. එතකොට මේකදී උෂ්ණත්වය කියන එක වැඩි කරනවා. ඉදිරි ප්‍රතික්‍රියාව තාපෝෂය කියන්නේ තාපය දෙන්නේ මෙහෙ. තාපය උරා ගත්තාම මේ පැත්තට වෙන්නේ තාපෝෂය කියන්නේ මේ ප්‍රතික්‍රියක තමයි තාපය උරාගන්නේ. එතකොට උෂ්ණත්වය වැඩි කරපුවාම ඒක අඩු කරගන්න මේ පැත්තට යන්න ඕනේ. එතකොට H කියන එක එන්නේ නැහැ. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාව තමයි වෙන්නේ. ඉදිරි ප්‍රතික්‍රියාව වෙද්දී H+ ප්‍රමාණයත් වැඩි වෙනවා. OH- ප්‍රමාණයත් වැඩි වෙනවා. මෙතන OH- වෙන්න ඕනේ. තාප අවශෝෂක වුණාම තාපයේ තියෙන මේ පැත්තේ උෂ්ණත්වය වැඩි කරපුවාම මේ ප්‍රතික්‍රියාව තමයි වෙන්නේ. එතකොට H+ උත් වැඩි වෙනවා OH- උත් වැඩි වෙනවා. 25 තමයි මේක එක වැඩි කිරීම 10/7ක් උනේ. එතකොට මේ උෂ්ණත්වය වැඩි කරද්දී මේ පැත්තේ ප්‍රතික්‍රියාව වැඩි කරනවා. එතකොට මේකට වැලියු එක වැඩි වෙනවා. ඒකෙන් තමයි KW වලගේ එක වැඩි කිරීම 10/14ට වඩා වැඩි අගයක් එනවා කියන්නේ. මේකත් වැඩි වෙනවා මේකත් වැඩි වෙනවා. තේරුණා නේද? කවුලන්නේ? හරි. එතකොට මම මේ තැනදිම කියන්න ඕනේ වෙන එකක් තියෙයි මේ එන්තැල්පි වල මම ඒකත් දැන් කියන්න. ඒක මම එන්තැල්පි පාඩුවේ ඒ තද්ද පොඩ්ඩක් නැතේ අයින්. මේක මෙතනට අදාළ වෙන්නේ නැහැ. මම මේකත් මේකම මතක් කරගම බස්ලෙන් ඉඳලා මේ කියනවා. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට තාපදායක වුණාම තාපය පිට කරනවා. ඒ කියන්නේ ප්‍රතිපත්ති තමයි මේ තාපය කියන එක තියෙන heat H. එතකොට තාපදායකයක උෂ්ණත්වය වැඩි කරොත් මේ තාප අවශෝෂක තමයි ඉදිරි ප්‍රතික්‍රියාව වෙන්නේ. දැන් තාපදායකයක උෂ්ණත්වය වැඩි කරොත් මේ ඉදිරි ප්‍රතික්‍රියාව වුණොත් තව තාපය කියන එක වැඩි වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාව වුණොත් තව තාපය වැඩි වෙනවනේ. එතකොට උෂ්ණත්වය වැඩි කරපුවම තාපදායක ප්‍රතික්‍රියාවක් නම් ඉදිරි එක ඒකද වෙන්නේ පසුපස ප්‍රතික්‍රියාව. මේක දැන් ඔය කරපු තියරියත් එක මැච් වෙන්නේ නැහැ. මේ මම අර තාපදායක තාප අවශෝෂක ප්‍රතික්‍රියා මේ වලදී ප්‍රතික්‍රියාවක් කොහොමද මේ සමතුලිත එකක් කොහොමද මේ වෙනස් වෙන්නේ කියලා උගන්වන්න ඕනේ දැන් කිව්වේ. දැන් ඉස්සෙල්ලා තාප අවශෝෂකයක් නේ. එතකොට තාපෙ තිබ්බේ මේ පැත්තේ. ඒතර උෂ්ණත්වය වැඩි කරද්දී ඒක අඩු කරගන්න ඕන හින්දා දකුණු පැත්තට ගියා.
එතකොට මෙන්න මේ වගේක් අපි නිකන් හිතමු A දැන් B වලින් C හැදෙනවා. ඒක තාපදායකයි කියලා හිතමු. එතකොට මේක ප්‍රතික්‍රියාවක් ප්‍රතිඵලයක් නැහැ. මේක තාපය කියන එක. එතකොට මේ අවස්ථාවේ උෂ්ණත්වය වැඩි කරොත් ඉදිරි ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ. ඉදිරි ප්‍රතික්‍රියාව තව ප්‍රාප්ත වෙනවනේ. හීට් එක නිපදවන හින්දා. එතකොට මේ අවස්ථාවේ උෂ්ණත්වය වැඩි කරද්දී පසු ප්‍රතික්‍රියාව වෙලා මේ තාපය හැදෙන එක අඩු කරනවා. AB පැත්ත තාපේ නැහැනේ. එතකොට තාපදායක ප්‍රතික්‍රියාව උෂ්ණත්වය වැඩි කරොත් පසු ප්‍රතික්‍රියාව වෙන්නේ. තාප අවශෝෂණයක උෂ්ණත්වය වැඩි කරොත් තමයි ඉදිරි ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒක මෙතනට අදාළ වෙන්නේ අර මේ සමතුලිතතාව විදි කියන එකක් සහ මේ එන්තැල්පි වල කියන එකක් තමයි මම දැන් ආපහු මතක් කරේ. ඔය විදිහට සමහරවල් මේ H කියලා දාලා මේ විදිහට උගන්වනවා මම දැකලා තියෙන්නේ. මට නම් එහෙම අහුවෙලා නැහැ උගන්වනවා. ඒක මේ හොඳට තේරෙනවා. හරි. ඊළඟට ලියන්න තවදලා උෂ්ණත්වය සෙල්සියස් 25ට වඩා අඩු වෙන විට. දැන් වැඩි කරලා තියෙන කතාව උනේ. ජලයේ මේ විගණනය නැත්නම් අයනීකරණය තාපෝෂණය කියන කොළුවේ තියෙන්න ඕනේ. අර වායු ජලයේ දියවෙන එක තාපදායකයි. ඒ වගේ අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕන දේවල් ටිකක් තියෙන්නේ. ඒ වගේක් තමයි මොකක්ද? උෂ්ණත්වය සෙල්සියස් 25ට වඩා අඩු කරන විට ඒ අර්ථයේ උෂ්ණත්වය සෙල්සියස් 25ට වඩා උෂ්ණත්වය සෙල්සියස් 25ට වඩා අඩු කරන විට තාපදායක වෙන පසු ප්‍රතික්‍රියා වැඩිපුර සිදු කරයි. එතකොට පසු ප්‍රතික්‍රියාව වෙන. එතකොට H+ හැදෙනවත් අඩුයි, OH- හැදෙනවත් අඩුයි. පසු ප්‍රතික්‍රියාව වැඩිපුර සිදු කරනවා උෂ්ණත්වය අඩු කරද්දී, හීතල කරද්දී. ඒ නිසා H+ සාන්ද්‍රණය හා OH- සාන්ද්‍රණය H+ සාන්ද්‍රණය හා OH- සාන්ද්‍රණය අඩු වේ. H+ සාන්ද්‍රණය හා OH- සාන්ද්‍රණය අඩු වේ. මේ නිසා KW වල අගය එක වැඩි කිරීම 10/14යි මවුල වර්ග dm ඍණ 6ට වඩා අඩු වේ. ජලයේ අයනීකරණය වීම තාප අවශෝෂකයි. එතකොට මේ අවස්ථාවේ උෂ්ණත්වය අඩු කරනවා. එතකොට උෂ්ණත්වය අඩු කරපුවාම උෂ්ණත්වය වැඩි කරගන්න තමයි ලී චක්‍රයේ මූලධර්මයට අනුව සම්පූර්ණයක් try කරන්නේ. උෂ්ණත්වය අඩු කරපුවාම උෂ්ණත්වය වැඩි කරගන්න බලන්නේ. එතකොට ඉදිරි ප්‍රතික්‍රියාව වුණාට තාපය හැදෙන්නේ නැහැ. එතකොට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. පසු ප්‍රතික්‍රියාව වුණොත් තාපය හැදෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවේ තාප අවශෝෂක පසුවෙක් වුණොත් තාපය හැදෙනවා. එතකොට උෂ්ණත්වය අඩු කරපුවාම ඒක අඩු කරන එකට කැමති නැහැ. එයා වැඩි කරගන්න බලන්නේ. ඒ හින්දා තමයි ඉදිරි ප්‍රතික්‍රියාව වෙන්නේ නැතු උෂ්ණත්වය අඩු කරපුවාම තාපය හැදෙන පසු ප්‍රතික්‍රියාව වෙන්නේ. පසු ප්‍රතික්‍රියාව වෙද්දී H+ අර තිබ්බ ප්‍රමාණයත් අඩු වෙනවා. OH- අඩු වෙනවා. එතකොට 25 දී මෙන්න මේ වැලියු එක තිබ්බා. ඒක වැඩි කිරීම 10/7. එතකොට දැන් පසු ප්‍රතික්‍රියාව වෙද්දී H+ ප්‍රමාණයත් මීට වඩා අඩු වෙනවා. මේකත් ඊට වඩා අඩු වෙනවා. එතකොට ඒ දෙකේ ගුණිතය තමයි මේකත් ඊට වඩා අඩු වෙනවා. එතකොට KW වල වැලියු එක මේ අගයට වඩා අඩු වෙනවා. තාප අවශෝෂක වුණොත් උෂ්ණත්වය වැඩි හින්දා එයා තාපය අඩු කරගන්න ඉස්සරහට ගිහිල්ලා මේ වැලියු එක වැඩි කරනවා. උෂ්ණත්වය අඩු කරොත් මේ එතකොට එයාට තාපය හදා ගන්න ඕනේ. එහෙනම් පසු ප්‍රතික්‍රියාව වෙලා මේ වැලියු එකත් අඩු වෙලා මේ වැලියු එකත් අඩු වෙනවා. දෙකටම හේතුත් එක්ක ලස්සනට කිව්වා. එතකොට කටපාඩම් ගන්න ඕනේ නැත්නම් මේ එපා වෙනවනේ. මේ සම්පූර්ණ දාලා මේ පැත්තේ තාපය දාලා මේ ඒ විදිහට කල්පනා කරලා ලියන්න. ඕවා කොහොමත් MCQ වලට එනවා මේවා වැඩි වේ අඩු වේ කියලා දාලා. එතකොට අර කටපාඩම් කරලා තිබුණොත් එපා වෙනවා. මේ අපුන් බරක් වෙන්නේ කටපාඩම් කරලා තේරුමක් නැතුව මේ විදිහට මේ මතක තියාගත්තම හරියි. ඊළඟ මාතෘකාව ලියාගන්න ද්‍රාවණයක pH අගය. දැන් මේ තමයි ලඝු පොත අවශ්‍ය වෙන්නේ. මට ලඝු පොතක් හොයාගන්න බැරි නම් මම ඉතින් ෆෝන් එකේ මේ ඩවුන්ලෝඩ් කරගත්තා. ටේබල් තියෙන්නේ. කෙමිස්ට්‍රි වලට ඕනේ ලඝු පාර්ට් එක විතරයි අර සයින් ටෑන් ඒව ඕනේ. ද්‍රාවණයක pH අගය. ද්‍රාවණයක pH අගය ඒත් ලියන්නේ ජලීය ද්‍රාවණවල H+ සාන්ද්‍රණය
H+ සාන්ද්‍රණය 10යි ඝන ඩෙසිමීටරයට මවුල වල සිට 10යි ඝන ඩෙසිමීටර මවුල වල සිට 10 ඍණ 15යි ඝන ඩෙසිමීටර මවුල. මෙන්න මේ ලොකු රේන්ජ් එකක් 10 ඉඳලා 10 ඍණ 15 වගේ නිකන් ලොකු රේන්ජ් එකක දිනවා. ඔන්න යන පරාසය තුල විසිරී පවතී. එතකොට මේ 10යි 10 ඍණ 15 අතර ඉලක්කම් හෙන ගොඩක් තියෙන්නේ. එතකොට මේ ඉලක්කම් වලින් කියන්න අමාරුවෙන් තමයි මේ සාන්ද්‍රණයට pH කියලා මේ හඳුන්වලා දීලා තියෙනවා. පරාසය තුල විසිරී පවතී. මේ නිසා H+ සාන්ද්‍රණ විශාල සංඛ්‍යාවක් ගණන් කරන්න බැරි තරම් H+ සාන්ද්‍රණ ප්‍රමාණයක් තියෙයි. ලෝක ජීවන ද්‍රවණය තමයි. H+ සාන්ද්‍රණ විශාල සංඛ්‍යාවක් පවතින අතර මේ පහසුවෙන් ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් ලෙස සොරන්සන් විසින් සාන්ද්‍රණ විශාල ප්‍රමාණයක් පවතින අතර එය පහසුවෙන් ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් ලෙස pH සොරන්සන් විසින් එයා තමයි හොයාගත්තේ. සොරන්සන් විසින් pH කියලා මෙහෙම ලියන්න. දැන් රූලේ පොඩියට සිම්බල් පිළිලා කැපිටල් H එක මේ වගේ ලියන්න ඕනේ. pH මෙහෙම ලියත් අවුලක් නැහැ. ඕවන් ලොකුට බලන්න. නැත්නම් කැපිටල් pH කැපිටල් H කියලා දෙන්නේ. දැන් සොරන්සන් විසින් pH පරිමාණය හඳුන්වා දෙන ලදී. ඊළඟ මාතෘකාව ලියා ගන්න. ද්‍රාවණයක pH අගය අර්ථ දැක්වීමයි. ඒ අර්ථය ලියන්න. කිසියම් ද්‍රාවණයක H3O+ සාන්ද්‍රණය සම්මත ද්‍රාවණයේ H3O+ සාන්ද්‍රණයට සාපේක්ෂව ප්‍රකාශ කර එය මෙහෙම ලියන්න. ඍණ ලඝු 10 පාදයට 10 පාදයෙන් සැලකුම් විට එය සාපේක්ෂව ප්‍රකාශ කරන විට එය කියලා එය ඍණ ලඝු 10 පාදයේ සැලකූ විට ලැබෙන අගය pH අගය ලෙසට සැලකේ. සාන්ද්‍රණයේ ලොකු විචලනයක් තියෙන හින්දා ඒතර අර පොඩි සාන්ද්‍රණයෙන් උරා pH වලින් වෙන එක ලේසි කියලා තමයි කියන්නේ. pH වලින් පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා වගේ තමයි සෙට් වෙන්නේ. අර බල තියෙන ඒවා. ඒක මේක ලියන්න pH සමානයි ඍණ ලඝු 10 පාදයට H3O+ සාන්ද්‍රණය මේ අර සම්මත ඒක H3O+ සාන්ද්‍රණයට දාන අනුපාතය. H3O+ සම්මත කියන්නේ බිඳුවකින් දාන්න මෙහෙම. එතකොට ඊට පස්සේ මෙන්න මේ සම්මත එකේ සාන්ද්‍රණය වෙනවා 1. මේක එකෙන් බෙදුවම මෙන්න මේක විතරයි ඉතුරු වෙන්නේ. එතකොට ලියන්න පහලින් හරි පැත්තෙන් හරි කමන්නේ pH සමානයි ඍණ ලඝු
10 පාදයට H3O+ සාන්ද්‍රණය ඒක තමයි අන්තරේ. මේක තමයි මට දියා ගන්න ඕනේ. H+ සාන්ද්‍රණය මෙතනට දාලා pH එකේ හොයන්න ඕනේ. අම්ල වල බස්ම වල ලවණ වල හැම එකටම ওই සමීකරණය තියෙන්නේ. ඒ වගේ අර H+ සාන්ද්‍රණය හොයන එකට එක එක ක්‍රම තියෙයි. pH හොයන්න ওই සමීකරණ විතරයි. ආපහු O level වල ලඝු ගණක මේ බලපුවා මතක් කරගන්න ඕනේ. මෙන්න H3O+ නෝට් කියලා තියෙන සම්මත ද්‍රාවණය කියලා කියන්නේ. ඒක එකයි. මේක සමහරවිට 1.0 කියලා එහෙමත් පෙන්වන්න කරනවා. මේ සමීකරණය. ඔව් මේක තමයි සමීකරණය. ඔක කෙලින්ම මේ රචනාවලට දාන්න පුළුවන්. සමහරවිට ඔප්පු කරන්න එහෙම වගේ කියලා තියෙන්න පුළුවන් මේ ගානක් විදිහට ස්ටෙප් බයි ස්ටෙප් වගේ. මේක ඔප්පු කිරීම අපේ මට්ටමේදී කියන්න පුළුවන් මේක අර කෙටි ක්‍රමයක් වගේ එකකින් තමයි මේක කියන්නේ. දී ක්‍රමකුත් කියලා ගන්න හරි. ඊළඟට ලියන්න විශේෂ කරුණු කියලා දාලා නැත්නම් නිකන් තරු දාලා හරි කමන්නේ. pH අගය උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. ගමනක් රඳා පවතී. වෙනම කරලා pH වලට ඒකකයක් pH වලට ඒකකයක් pH වලට ඒකකයක් pH වලට ඒකකයක් නොමැත pH වලට ඒකකයක් නොමැත සාන්ද්‍රණයට ඒකකයක් තිබ්බට pH කියන එකට ඒකකයක් නැහැ ඊළඟ තරුවේ pH එකේ ස්වයං සමීකරණයට pH එකේ ස්වයං සමීකරණයට ඒ කියන්නේ මේ කොටු කරපු එකට සමීකරණයට H3O+ සාන්ද්‍රණය ආදේශ කළ යුත්තේ H3O+ සාන්ද්‍රණය ආදේශ කළ යුත්තේ ඝන ඩෙසිමීටරයට මවුල වලින්. ඒ කියන්නේ මේ SI එකෙන් තමයි ආදේශ කරන්නේ. ඊළඟට කෙටි මාතෘකාවක් ලියන්න PKW වගේ PKW වගේ PHD වගේ PKW PKW වගේ ගන්න KW වගේ ආශ්‍රය. අයියා H3O+ සාන්ද්‍රණය ආදේශ කළ යුත්තේ ඝන ඩෙසිමීටරයට මවුල වලින්. ඝන ඩෙසිමීටරයට මවුල වලින්. මේ සැරේ ෆිසික්ස් පේපර් එක නම් මම ඩවුන්ලෝඩ් කරන්න නිකන්වත් බැරි වෙන්නේ. මේ මොනවද කෙමිස්ට්‍රි නම් MCQ එහෙම අර අවුරුදු ගානක් තිස්සේ තිබ්බ විදිහම තමයි ලොකු වෙනසක් නැහැ. කොහොමත් මේ කෙමිස්ට්‍රි දැන් අවුරුදු 6ක් 7ක් තිස්සේ MCQ එහෙම අමාරු වන්නේ එක වගේම පේපර් එකක් තියෙන්නේ. සමහරව පාස් පෙල් පොඩි පොඩි වෙනස්කම් කරගෙන යනවා. රචනායකේ තමයි වෙලාව මදි වෙන එකයි මේ සමහරවට රචනා සෙට් එකක් දෙයක් අමාරු වෙන්න පුළුවන්. ෆිසික්ස් වල එහෙම නැහැ. සමහර දුර MCQ අමාරුයි සමහර දෙකම අමාරුයි. එහෙම සීන්නක් මේ කෙමිස්ට්‍රි වල නැහැ. හරියට මේ තියරි ටික බලන්න කියොත් මේ ඒක ගන්න පුළුවන්. අර ගොඩක් තියරි තියෙන ගම ප්‍රශ්න තියෙනවා. ආදේශ කරන්න ඕනේ ඝන ඩෙසිමීටරයට මවුල වලින්. ඝන ඩෙසිමීටරයට මවුල වලින්. ඊළඟට කියන PKW වගේ කියලා. PKW වගේ. තවබදාලියන්නේ කිසියම් ද්‍රාවණයක උටවි. කිසියම් ද්‍රාවණයක KW වගේ අර එක වැඩි කිරීම 10 න් 17 රැක්කියු එක KW වගේ ඍණ ලඝු 10 පාදයෙන් සැලකූ විට අර H+ සාන්ද්‍රණයේ ඍණ ලඝු 10 පාදයෙන් සැලකුවොත් pH වෙනවා. ඒ වගේ KW ඍණ ලඝු 10 පාදයෙන් සැලකුවම PKW වෙනවා. ඍණ ලඝු 10 පාදයෙන් සැලකූ විට ලැබෙන අගය PKW අගය ලෙස සැලකේ. PKW අගය ලෙස සැලකේ. වෙනම තරුවක් දාලා
තරුවක් දාලා මේද උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. H3O+ සාන්ද්‍රණයේ ඍණලඝු 10 පාදයෙන් සලකපුවාම මේ මහාවේ pH එක. ඒ වගේ pKw එකත් ඒ වගේම ලියුවා. pKw කියන්නේ ඍණලඝු 10 පාදයෙන් KW වලගේ. එතකොට මේක සෙල්සියස් 25 දී සලකුවොත් pKw සමානයි ඍණලඝු 10 පාදයට මේක යගේ වෙනවා එක වැඩි කිරීම 10^14යි මෞල වර්ග ඩිවියන් ඍණ 6ක්. එතකොට මේක pKw වෙනවා මේක සුළු කරපුවම 17යි. මේක තමයි pKw. ලියාගන්න මේක මෙන්න ඒක දාන්න අවශ්‍ය නැහැ. ඒක නැතුව මෙන්න 17. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න pOH අගය. pH අගය කියලා ගත්තා pOH අගය pKw pOH අගය. ඊළඟට ලියන්න කිසියම් ද්‍රාවණයක හැම එකෙම එක වගේම අර්ධකයක් තියෙනවා. කිසියම් ද්‍රාවණයක OH- සාන්ද්‍රණය හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය OH- සාන්ද්‍රණය ඍණලඝු 10 පාදයෙන් සැලකූ විට pH අගය ලෙසට සැලකේ. වෙනම දරුවක් දාලා මේද උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. මේ සෙට් එකට ගොඩක් මේ ඩස්ට් එක අල්ලන වෙනද අලු පාට ගන්න. pH අගය ලෙස සැලකේ. ඊට පස්සේ කිව්වේ මේද උෂ්ණත්වය මත පමණක් රඳා පවතී. ඊට පස්සේ මේක ලියා ගන්න. මේක ලියලා පොත් කරගන්න. එක වගේම මේ සමීකරණය කරගන්න. ඊළඟ මාතෘකාව ලියා ගන්න. pKw සමානයි pH ධන pOH බව පෙන්වීම. මේක මේ රචනා එක පාර්ට් එකට එන්නත් පුළුවන්. pKw සමානයි pH ධන pOH බව පෙන්වීම. ඔන්න මේ සමීකරණය කොහොමද ගන්න කියලා තමයි කියන්නේ. අය මොකද සමීකරණ pKw සමානයි pH ධන pOH බව පෙන්වීම. මේක ඔප්පු කරන්න හදන්නේ H plus AQ OH minus AQ. එතකොට මේකට KW එක ලියුව හැකි H3O plus AQ. මේකට භෞතික ස්ථාවර නැහැ. ඊට පස්සේ මේ සම්පූර්ණ සමීකරණය ලඝු 10 පාදයෙන් ගුණ කරනවා. ලඝු 10 පාදයෙන් ගුණ කිරීම. එතකොට මේකත් වෙනවා ලඝු 10 පාදයෙන් KW සමානයි ලඝු 10 පාදයෙන් H3O plus. එතකොට මේ ගුණිතයේ තියෙනක එකතුවක් වෙනවා.
ගුණ කිරීම ලඝු වේද එකතුවක් කියලා ගන්න. ලඝු 10න් ගුණ කරා. එතකොට මෙහෙම ප්‍රකාශනයක් කරනවා. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක ඍණ ලකුණෙන් ගුණ කරනවා මේ සමීකරණයම. එතකොට ඍණ ලඝු 10 පාදයට KW. එතකොට මේකත් ඍණ වෙනවා. ඍණ ලඝු 10 පාදයට H3 වෙනවා. ඒකත් වෙනවා. එතකොට මේ ඍණ ලඝු 10 පදයට KW කියන්නේ ඒක ඔයා පහලින් ලියන්න මම උඩින් ලියන්න. මේක කියන්නේ PKW වෙනවා. මේක ඍණ ලඝු 10 පදයට H2 එකක් කියන්නේ PH වෙනවා. මේක POH වෙනවා. ඊට දෙයන්නේ සල්වත් දාලා සුටෙන් සල්වත් දාලා ලියන්න. ජලීය ද්‍රාවණයක pH අගය ජලීය ද්‍රාවණයක pH අගය ජලීය ද්‍රාවණයක pH අගය වෙනස් වෙන විට pOH අගයද pH අගයද pH වෙනස් වෙද්දී pOH අගයද එකම ප්‍රමාණයකින් වෙනස් වේ. එකම ප්‍රමාණයකින් වෙනස් වේ. එකම ප්‍රමාණයකින් වෙනස් වේ. වරහණක් කරලා pH හා pOH අතර pH හා pOH අතර වරහණක් pH හා pOH අතර එකතුවක් ඇති නිසා කියලා වරහණ වහන්න. pH හා pOH අතර එකතුවක් ඇති නිසා pH හා pOH අතර එකතුවක් ඇති නිසා වෙනම තරුවක් දාලා නමුත් ද්‍රාවණයක H+ සාන්ද්‍රණය වෙනස් වෙන විට OH- සාන්ද්‍රණයද එම ප්‍රමාණයෙන්ම නමුත් H+ සාන්ද්‍රණය වෙනස් වන විට OH- සාන්ද්‍රණයද එම ප්‍රමාණයෙන්ම වෙනස් නොවේ. වරහණක් කරලා ලියන්න. ඒ වාතර ගුණිතයක් ඇති නිසා H+ නැති OH ඒ ප්‍රමාණය වෙනස් වෙන විතර ගුණිතයක් තියෙනවා. pH pOH එම මේ සමාන ප්‍රමාණයකින් වෙනස් වෙන්නේ ඒ දෙක අතර එකතුවක් තියෙන හින්දා.
මම ෆොටෝ එකක් ගන්න හොඳේ මේ අර මේ රිෆ්ලෙක්ටිව් රයිටින් කියන එකක් අපි කියන්නේ ඒකෙදි මේ අපි කරපු වැඩක් මොකක් හරි මේ ජීවිතේ කරපු එකක් කියන්න ඕනේ. අයින් වෙන්න. නෑ. ඔයා ඉන්නේ කියන්නේ ඉස්සරහ බලාගෙන හරි පොත ලියනවා වගේ හරි. මම ඒ කාලෙත් කිසිම ෆොටෝ එකක් ගහලත් නෑ එහෙම ක්ලාස් කරන එකක් කියලා. මේක නේද ලියන්න අවශ්‍ය හින්දා ගහගන්න. ඒකෙන් තමුන්ගේ ජීවිතේ මොකක්ද අත්දැකීමක් මේ විස්තර කරන්න ඕනේ. ඒකෙදි මේ වෙච්ච ප්‍රශ්න, ඒකෙදි අපේ වර්ධනය වෙච්ච ඒවා එතකොට ඒක සාක්ෂියක් ඕනේ. ඒක කරා කියලා කියන්නේ ෆොටෝ එක. print කරන්න වෙනන්නේ මේ print පොතක් වගේ එක ලියන්න තියන්නේ. එතකොට ඒක අලවන්න ඕනේ. මේ එතකොට මේක print out එකක් කරගෙන මාත් හිතේ නම් හොඳ මේ එහෙම බෑනේ. මං ගන්නද ඉන්නේ? නෑ ඒ කියන්නේ එහෙම ඒවා මේකෙන් ගත්ත ඒවා තියයි. ළමයෙකුයි මායි දෙන්නම ඉන්න බෑ. එතකොට හරියන්නේ නැහැ. තාත්තට එහෙම ගහන්න බෑනේ. මම මේ බෝඩ් එකේ ලියනවා මේ ස්ක්‍රීන්ෂොට් මේකෙන් කැප්චර් කරපු ඒවා තියයි. හරි ඊළඟ මාතෘකාව ලියා ගන්න. මෙඩිසින් වල විතරක් නෙමෙයි අර අනිත් ඒවා ඒ කියන්නේ මෙඩිසින් ඩෙන්ටල් ඒ සෙට් එකේ ඒක තියේ රිෆ්ලෙක්ටිව් රයිටින්. මේ H+ සාන්ද්‍රණයේ දී ඇති විට H+ සාන්ද්‍රණයේ දී ඇති විට මාතෘකාව හොඳින් H+ සාන්ද්‍රණයේ දී ඇති විට pH එකේ සෙවීම. රිසර්ච් එක කරන්න තියෙන්නේ මේ ඊළඟ අවුරුද්දේ ඉඳලා. තාම රිසර්ච් නැහැ. ටීම් වර්ක් එකක් ගැනත් එහෙම ලියන්න ඕනේ. ඒවට නම් එහෙ ඕන තරම් වැඩ කරන්නේ අර නැත්තම් ඉස්සෙල්ලා ටයිප් කොංගලස් වල එහෙම කරන්නේ කැරොල් කිව්වා. ඒ වගේ ෆොටෝ එකක් මෙතන ඉන්න ඩවුන්ලෝඩ් කරලා. සාන්ද්‍රණය දී ඇති විට pH එකේ සෙවීම. ඊට පස්සේ මම එකක් දෙයක් හදලා දෙන්නම්. ඊට පස්සේ ඉතුරු ටික ඔයා දාන්න. හරියට H+ සාන්ද්‍රණය एक लड़की में 10 हज़ार मैंने लेक्चर रखा है दौड़ पीएच आगे बढ़ना मैं वाली वाला वहाँ लगे जैसे लग 10 पा देते समीकरण लिया ना ये बात लखनऊ हम मिला फिर लग 10 पा देते एक वाली में 10 ना रहा है तो हमें पीएच आगे वेने हाथ रहा इलाय को यहाँ हदन है ඊළඟ එක සාන්ද්‍රණය වෙනවා එක වැඩි කිරීම 10 2යි. එක වැඩි කිරීම 10 2යි ගන්න ඩෙසිමීටරට මවුල. pH එකේ දෙකක් තියෙනවා. ඔය වගේ ඒවා විභාගෙට එනවා අඩුයි මේ වගේ ලේසියෙන් හොයන්න පුළුවන් ඒවා. මේ ලඝු පොත පාවිච්චි කරලා හොයන දින තමයි එන්නේ. ඊළඟට කරන්නේ ලඝු පොත පාවිච්චි කරලා හදන එක. මේ H+ සාන්ද්‍රණය දශම ගානක් සෙට් වෙන එක. 3.8 වැඩි කිරීම 10 දෙකයි. මේ pH එකේ හොයන්නේ එක එක ක්‍රම තියෙයි මේ මං කරන ක්‍රමයේ හරිය වෙන කවුරු හරි ඉස්කෝලේ පන්තියක් කරපුවක් හරි කමන්නේ තමුන්ට පහසු ක්‍රමයකට කරන්න. මොකක්වත් අන්තිම දෙකමුත් කරන්නේ. මේ සමහරවිට දෙකයි. එතකොට මේකදී ලඝු හොයන්නේ pH හොයන්නේ මේ 10 2 2යි
එතකොට මේක 3.8 කියන එක අපිට ලියුව හැකි බිඳුවයි 38 බිඳුව බැලුවම ඔයාලට එනවා 57.98ක්. එතකොට මේ දෙකේ වෙනස තමයි pH කියන්නේ. ඒ දෙකේ වෙනස 1.4.2.2. දෙක ඍණ 10 දෙකක් විදිහට ගත්තා. ඍණ මෙන්න 3.0.0යි 38.57.98. ඊළඟ ඔය බලන්න ලබන පුතෙන් x plus සාන්ද්‍රණය වෙනවා 4.3.8යි වැඩි කිරීම 10.3යි ගන්න මීටර තමයි. අර කියන්නේ වටාන්නේ. මේකද? අන්තිම උත්තරය ආවේ 1.4.2.2. කලින් ස්ටෙප් එක දෙක රින 0.5යි 9යි. මේක හොයලා ඊට පස්සේ හොයන්න මේ පාඩම කරද්දී ගොඩක් කට්ටිය මේ පන්ති වල ළඟ එක්කෙනාගේ නිකම් pH අන්තිම උත්තරය ගන්නවා ඊට පස්සේ විභාගෙට ගියාට පස්සේ බෑ කම්මැලිද කරන්න ඕනේ විභාගෙට ගියාට පස්සේ එක දානවා දැන් දාන්නේ නැහැ කියලා ඉන්නේ ඊට පස්සේ විභාගෙට ගියාට පස්සේ මේ දාගන්න බෑ ඒ පුරුදු නැණි කලින් කරලා ෆිසික්ස් නම් අන්තිම උත්තරේ විතර දෙනවනේ මේකේ සෙට් එකේ මොන්නේ එක ඊට මේක හොයන්න pH H plus සාන්ද්‍රණය මෙච්චරක් වෙච්ච එක pH අරකට ඒකේ දාගන්න මේකේ උත්තරේ කීයද? මේකද? ඒකේ උත්තරේ වෙනවා ඊළඟ බහල් පාදයට 4.8 වැඩි කිරීම 10 කියලා. එතකොට මේක 3යි කියලා ගන්නවා 0.43.8 වෙන්නේ ඉන්ද්‍රයි දශම 63.5 ඊට පස්සේ ඒකේ 63.5 කියලා මට පොඩ්ඩක් ෂුවර් නෑ මේක දෙන්න උත්තර මම බලන්න ආපු ලොකුට 27.45 2.3 3.6 4.5 2.3 3.6 4.5 තමයි මේක දීලා තියන්නේ මට මේ 42 43 2 මේ 43 8 කියන එක ඕකද කියලා මට ඒක තමයි ඒකම තමයි ගෙන්නේ 2.3 4.5 ඔක අඩ උලක් කියන කියලා බලන්න ඕනේ නැත්නම් මේ මුලින්ම බලද්දී ටිකක් වරදිනවා ඊට පස්සේ හුදුනාට පස්සේ කොහොමද කරන්නේ දෙකයි තුනයි 6.45 4.5
මේකේ හතර ඍණ 0.17යි 0.3. එතකොට එනවා 3.8යි 2.97. ඊළඟේ h plus සාන්ද්‍රණය 10යි. ඒක ලඟුට ඕනේ h plus සාන්ද්‍රණය 10 එකේ. ලඟු 10ට 10යි 10 11යි ඒකට මේක ඍණ එකක් තමයි. ඉතින් ස්ථබද්දා ලියන්න ඔය උත්තරයට යටින් सेल्सियस 25 දී सेल्सियस 25 දී ඔය ඍණ එක කියන උත්තරේ දාලා 25 දී සාදාගත හැකි ප්‍රබලම සාදාගත හැකි ප්‍රබලම සාදාගත හැකි ප්‍රබලම සාදාගත හැකි ප්‍රබලම අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය ගන් ඩෙසිමීටරයට මවුල 10ක් වේ. ගන් ඩෙසිමීටරයට මවුල 10ක් වේ. ඒ අනුව සාදාගත හැකි අවම pH අගය සාදාගත හැකි අවම pH අගය ඍණ එකක් වේ. එතකොට pH වැඩි කියන්නේ H+ ප්‍රමාණය අඩුයි. හොඳේ. මේ